නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අපි බෝඩ් එකේ ලීවා ඔබට විනාඩි කිහිපයක් පරක් වෙන නිසා ලියන එක වෙලා යන නිසා මම කල්ැතුව ලියවන්න. ලේසි. ඉතින් මට කියන්න තියෙන්නේ දැන් මෙතනදී නැවත වතාවක් දැන් ඔබ මේ ප ဋ ාණ ප්‍රකරණයට අත්පොත් ලැබීමක් කරන නිසා ඒක හරිය සංකීර්ණ කොටස නිසා දැන් මේ තැන්වලදී කෙරෙන මේ විග්‍රහ කිරීම හොඳට පැහැදිලිව මනස ස්ථාවර කරගන්න. ඒක තමයි හොඳම ක්‍රමය. නැතු එකපාරට මහමූද මැදට ඇදලා දැම්මා වගේ ප ဋ ාණය කියනවා කියලා ගියාට ප ဋ ාණය ඉගෙන ගන්නවා කියලා ගියාට එහෙම කරන්න බෑ. ඒ නිසා දැන් මේ කියවෙන දැන් මේ ප ဋ ාණයේ විවිධ පැතිනේ මේ අපි විස්තර කරන්නේ. අන්න ඒකයි. එතකොට අර මාතෘකා ස්වරූප තිකමාතිකා දුකමාතිකා ඊළඟට මේ එදා මම කියපු ආකාරයට අර පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරන හැටි ඊළඟට මේ ප්‍රත්‍ය 24 සහ ප්‍රත්‍ය 24 තව ඒක ඇතුලේ තව කොටස් අඩු කොටස් තියෙනවා. අන්න ඒවා හොඳට තේරුම් ගන්න. එතකොට ඔය ටිකනේ ප ဋ ාණ යන්නේ නේද? තිකමාතිකායි දුකමාතිකායි පද ටිකනේ මාරු කර විවිධ ණය ක්‍රමවලට ඉස්සරහට යන්නේ. එතකොට අපි අර තිකමාතිකා දුකමාතිකා සෝවිසි ප්‍රත්‍ය මේවා පිළිබඳව කෙරෙන හඳුන්වා දීම් ටික විශ්ලේෂණයන් ටික හොඳට තහවුරු කරගෙන මනසේ ස්ථාවර කරගත්තොත් ඔබට තියෙන්නේ එතකොට අපිට ඒවට අවධානය යොමු කරන්න ඕනේ නෑනේ. එතකොට කෙලින්ම අපට තියෙන්නේ ඒක ප ဋ ාණේ අර ටික ප ဋ ාණ දුක්ඛ ප ဋ ාණ තික ප ဋ ාණ දුක තික ප ဋ ාණ ආදී වශයෙන් හයක් තියෙනවනේ එතන. මේ එතෙන්ද යොමු වෙන්න. අන්න ඒකයි. ඉතින් ඒක අපි කරමු හැමින් සැරේ. ඒක කරමු දැනට කියන්නේ මොකද ඒකේ ගොඩාක් ගණන් පාඩමක් වාගේ යෑමක් තියෙන්නේ. නමුත් අර මූලික මේ අවයව ටික පිළිබඳව හොඳටම ප්‍රවීණ වෙලා ප්‍රගුණ වෙලා තිබුණොත් ඒකෙදි මෙහෙමයි. ඒකෙදි ඔබට පුළුවන් උපරිමයක් ඉගෙන ගන්න. ප ဋ ාණයට යනකොට දැන් ඔය දැන් ධර්මය ගොඩක් උගන්වන රටවල් වල පවා ප ဋ ාණේ ඔය ප්‍රත්‍යෝත්පන්න දෙක පමණනේ උගන්වන්නේ. ප්‍රත්‍ය නීක කොටස දැන් රේරුකාණේ චන්දිමල නායක ස්වාමීන් වහන්සේගේ ප ဋ ාණ මහා ප්‍රකරණ සම්නේ වුණත් කියන්නේ කතාවනේ. ඒ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න දෙක තමයි විග්‍රහ කරන්නේ. ප්‍රත්‍ය නීක කොටස නම් වශයෙන් දක්වලා තිබුණට ඒ පිළිබඳව විග්‍රහය ලොකුවට යන්නේ නෑනේ. අන්න ඒකයි. එතකොට ඒක ඉතින් සංකීර්ණම බුදුනුවණම ස්පර්ශ කරපු තැනනේ මේ විශ්වයේ. ඉතින් ඒ නිසා දැන් අපි මේ කරන කොටස් ගැන හොඳට ස්ථාවර කරගන්න, පැහැදිලි කරගන්න, සැක තියාගන්නට එපා. නැවත ඒකට යොමු වෙලා ඒ තමන්ට තහවුරු කරගන්න. අවංකවම දැන් ඒක තමන්ට පැහැදිලිද කියන එක එන කල්ම ප්‍රගුණ කරගන්න. ඒ කියන්නේ ණය ක්‍රමයේ දැනගත්තු පමණින් මදි. මනසට ප්‍රගුණ වෙලා පුරුදු වෙලා තියෙන්නට ඕනේ. ප්‍රවීණ වෙලා තියෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔක අපි නැවත අවධාරණය කරනවා. මොකද මේ හරිය අපි මේ අත්පොත් යන්නේ ඒ ප ဋ ාණයෙහි ප්‍රාථමික අවස්ථාවට බලන්න. දැන් එදා අපි ඔය ටික විස්තර කරගෙන ඇවිල්ලා යම් තරමකට මෙතනදී අපි නතර කරේ මගේ පොතේ නම් 367 අර ප්‍රත්‍යවනාහි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රත්‍ය කියන එකේ තේරුම මොකද්ද? ශක්තිය කියන එක. ප්‍රත්‍ය කියන එකේ තේරුම ශක්තිය.
ප්‍රත්‍යෝත්පන්න හේත් ශක්තිය ප්‍රත්‍යෝත්පන්නයක් ඵලයක් සඳහා යම් කාරණා හේතු වෙනවා නම් විවිධාකාරයෙන් උපකාර වෙනවා නම් අන්න ඒ උපකාර වෙන ධර්මයට ප්‍රත්‍යය කියලා කියන ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ ඒ ශක්තියෙන් හටගන්නා වූ පවතිනා වූ ඵල ධර්ම හටගන්නා වූ පවතිනා වූ ඵල ධර්ම ඒක ප්‍රත්‍යෝත්පන්න. ඉතින් ඒ ගැන තමයි අපි ඔච්චරලා කියාගෙන ආවේ. එතකොට මෙන්න මේ කියන ප්‍රත්‍යෝත්පන්න පිළිබඳව කියවෙන විග්‍රහය බුදුරජාණන් වහන්සේ දැන් මේකේ නම් කියන්නේ ක්‍රමවේද දෙකක් යටතේ විස්තර කළා කියලා පටිච්චසමුප්පාද ක්‍රමයයි ප ဋ ාණ ක්‍රමයයි. හැබැයි චතුරාර්ය සත්‍ය ක්‍රමයක් ගන්නට පුළුවන් නේද? සංක්ෂිප්ත දේශනාව කියලා හේතුඵල ධර්මතාව පිළිබඳව. හේතුඵල ධර්මතාව කියන්නේ පටිච්චසමුප්පාදම තමයි. හේතු කියන්නේ ප්‍රත්‍ය ඵල කියලා කියන්නේ එයින් හටගන්න ඵලය. එතකොට පටිච්චසමුප්පාද කියලා කියන්නේ යමක් හේතු කොටගෙන යමක් නිසාවෙන් හටගන්නා වූ ඵලය. ඒත් ප්‍රත්‍යෝත්පන්න කියන එක. දැන් ප ဋ ාණයට යනකොට ප්‍රත්‍යස්ථ ප්‍රත්‍යෝත්පන්න විස්තර කරනවානේ. ඒත් ඒකමනේ එතකොට. එතකොට දුක්ඛ සත්‍ය නැමැති ඵලයට සමුදය සත්‍ය නැමැති හේතුව උපකාරයි. හරි? ඊළඟට සෝවාන් ආදී ඵල ධර්ම වලට මාර්ග හතර උපකාරයි. සෝවාන් ආදී සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵලයන්ට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රත්‍ය වෙනවා. ඒතර සෝවාන් ආදී මාර්ග ඵල පටිච්චසමුප්පන්න නැත්නම් පටිච්චසමුප්පාද නිසා හට ගන්නා වූ ඵල ධර්ම. ඊළඟට සෝවාන් ආදී මාර්ග ඒවා හේතු ධර්ම පටිච්ච ධර්ම. ඔන්න ඔය විදිහට මේ ගන්න පුළුවන්. එතකොට නිවන කොහොමත් ඵලයක් කියලා ගන්නෙ නැහැනේ. හැබැයි නිවන උපකාර වෙනවා මාර්ගයේ වඩන්න උපකාර වෙනවා. අර අව්‍යාකෘත ධර්ම කුසල ධර්ම වැඩිවීමට හේතු වෙනවා කියලා කියන්නේ අර පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චමානං කුසලානං ධම්මානං උපනිශ්‍රයප්පච්චේන පච්චයෝ කියලා. අන්න ඒක උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ගත්තට පස්සේ නිවන උපකාර වෙනවා, නිවන හේතුවක් වෙනවා මාර්ග ලැබීමට, සෝවාන් ආදී මාර්ග පහළ කිරීමට. ඒ නිසා නිවන ඵලයක් වෙන්නේ නැහැ, නිවන හේතුවක් වෙනවා. නිරෝධ සත්‍ය ඵලයක් වෙන්නේ නැහැ, නිරෝධ සත්‍ය හේතුවක් වෙනවා. ඒතර දුක්ඛ සත්‍ය ඵලයක් වෙනවා. පටිච්චසමුප්පාද ක්‍රමයට යනකොට ඵලය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකනේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට ඒ ටික ඵලය වෙනවා. හැබැයි එහෙම ගිහිල්ලා නැවත වතාවක් වේදනාපච්චය තණ්හා කියනකොට ආය පාරක් දුක්ඛ සත්‍ය හේතුව බවට පත් වෙනවා. දුක්ඛ සත්‍ය හේතුව බවට පත් වෙනවා. සමුදය සත්‍ය ඵලය බවට පත් වෙනවා. තණ්හා කියනකොට නේද? ඒක ඵලය බවට පත් වෙනවා. ඒතර දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි වරින් වරට හේතුව බවටත් පත් වෙනවා, ඵලය බවටත් පත් වෙනවා. හේතුව බවටත් පත් වෙනවා, ඵලය බවටත් පත් වෙනවා. ඒක පටිච්චසමුප්පාදයට යනකොට බොහොම පැහැදිලි. අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව ගත්තට පස්සේ ඒ ටික අතීතේ හේතවෝ පංච හේතු වුණා. එතකොට නේ ඉදානි ඵල පංචකම්. දැන් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ලැබෙනවා. අන්න ඒක මේ විදිහට තේරුම් ගන්නට ඕනේ. එතකොට මාර්ග සත්‍ය හේතුව වෙනවා ඵල ලැබීමට. එතකොට ඒකත් හේතුඵල ධර්මතාවය. එතකොට නිරෝධ සත්‍ය මාර්ගයේ වැඩිවීමට හේතුව බවට පත් වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ගත්තත් එතනත් පවතින්නේ හේතුඵල ධර්මතාව. ඊළඟ පටිච්චසමුප්පාදයට එනකොට ඒක අපි ගොඩක් කතා කළා හේතුඵල ධර්මතාවයේ නාකාරය. ප ဋ ාණ ක්‍රමයට ආවට පස්සේ ඒකෙත් විස්තර වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න දෙකනේ. ඒ නිසා හේතුවයි ඵලයයි. හරි? ඔන්න දැන් මේකේ විස්තර කරනවා. මේක මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් ඇවිල්ලා තියෙන්නේ උද්ෘතය අරන් තියෙන්නේ. තබ්භාව භාවී වාකාර මත්තෝප ලක්ඛිතෝ පටිච්ච සමුප්පාද නායෝ. තබ්භාව ඒ ස්වභාවයෙන්
භාවී ආකාර මෙන්න මේ ස්වභාවය මෙන්න මේ ඵලය කියන එකේ ආකාර මත්තෝප ඒ හේතු වෙන ආකාරය පිළිබඳව මාත්‍රයක් උපලක්කිතෝ මතු කර දක්වන ලද්දේ මතු කොට දක්වන ලද්දේ පටිච්චසමුප්පාද ණය. පටිච්චසමුප්පාද ණය ක්‍රමය කියන්නේ ඒකයි. එතකොට ඒ කියන්නේ හේතුඵල හේතුවෙන් හට ගන්නා වූ ඵල ධර්ම පිළිබඳව ස්වල්ප මාත්‍රයක් නැත්නම් ඒකදේශයක් මතු කොට ප්‍රකට කොට දක්වන ලද්දේ පටිච්චසමුප්පාද ණය ක්‍රමයයි කියලා කියනවා. පටිච්චසමුප්පාද තබ්භාව ඒ ස්වභාවය කරන කොටගෙන භාව නැත්නම් ඒකෙන් හට ගන්නවා ඵල ධර්මය. එතකොට ආකාර මත්තෝපලක්ඛිතෝ ආකාර මාත්‍රයක් මතු කොට දක්වන ලද්දේ සංකේතවත් කිරීම වශයෙන් මතු කොට දක්වන ලද්දේ ඒ ක්‍රමයට කියන පටිච්චසමුප්පාද ණය ක්‍රමය කියලා කියනවා. පල්ලෙහා විග්‍රහය තියෙන්නේ ප්‍රත්‍ය ධර්ම ඇති කාලේ ප්‍රත්‍යෝත්පන්න ඇතිවීම ආකාර මාත්‍රයක්. ඔය එක තමයි කියන්නේ. මාත්‍රයෙන් යුක්ත වූයේ පටිච්චසමුප්පාද ණය ක්‍රමයයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියලා ඒක එදෙනවා. එතකොට ඔබට පුළුවන්කම තියෙනවද ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියනකොට මේ ක්‍රම දෙකක් තියෙනවානේ. ඒතර ඔබට ඔක හැකියාව තියෙනොත් මෙන්න මෙහෙම කඩා ගන්න. දැන් බලන්න. ඒකනේ හරි. දැන් ඕකේ. දොළහක් කියන්නේ ගැලවිලාවට පස්සේනේ. දැන් ඔය ටිකේ දැන් ඔබට පුළුවන් ද දන්නේ නැහැ ඔක මේ
මට අහන්න තියෙන්නේ දර ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන එක එනකොට මේකේ කොයි තැන් වලට දෙක එන්නේ කියන එක එකක් තියෙනව නේද? ඉමස්මින් සති ඉදං උප්පජ්ජති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියනකොට මෙහෙම හදා ගන්න. මේක ඉඩ පොඩ්ඩක් අධිකමක් තියෙන මං ඉහෙලින් දාන්නම්. ඉමස්මින් සති ඉදං හෝති හරි ඔක දෙකක් නේද? ඉමස්මින් සති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙහෙමනේ ඔක පදේ වෙන්නේ මෙහෙම. හරි. දැන් මේක එකයි මේක දෙකයිනේ. දැන් අපට ඕකේ කියවනේ. දැන් ඔබට පුළුවන් ද දන්නේ නැහැ මේක හදා ගන්න. දැන් මෙතනින් මම මෙහෙම දාන්නම්. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට එන්නේ කොකද? දැන් ඔතන අංක පිළිවෙල තියෙනවානේ. ඉමස්මින් සති ඉදං හෝති මෙතෙන් දෙන්නේ 1. හරි. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේකට එන්නේ දෙවෙනි එක. හරි. විඥාන පත්‍ය නාම රූපං කියනකොට 1. නාම රූප පත්‍ය සලආයතනං කියනකොට 1. සලආයතන පත්‍ය පස්සෝ කියනකොට 1. හරි. පස්ස පත්‍ය වේදනා කියනකොට 1. වේදනා පත්‍ය තණ්හා කියනකොට 2. තණ්හා පත්‍ය උපාදානං කියනකොට 1. උපාදාන පත්‍ය භවෝ කියනකොට 1. භව පත්‍ය ජාති කියනකොට 1. නෑ භව පත්‍ය ජාති කියනකොට 2. ජාති පත්‍ය ජරා මරණ ආදියට 1. දැන් ඔය තේරුණාද දන්නේ මම ඔය මොකද්ද 1 2 1 2 කියලා කියාගෙන ගියේ කියලා. හරි. හැබැයි ඒක තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්නට ඕනේ. හොඳේ. මේ දැන් බලන්න ඉමස්මින් සති ඉදං හෝති කියනකොට දැන් අවිද්‍යාව ඇතිකල්ලි අකුසල චේතනා 12 තියෙන්නේ නේද? අවිද්‍යාව ඇතිකල්ලිනේ. අවිද්‍යාව ඇතිකල්ලි තමයි අකුසල චේතනා 12 තියෙන්නේ. අපට පුඤ්ඤාභි සංකාරාදී වෙනස් විදිහකට යන්නේ. ඒක අපි වෙනම ගන්නට නැ කතාවක්. ඒ නිසා මේක තමයි ඉමස්මින් සති ඉදං හෝති. එතෙන් දෙන්නේ මෙන්න මේ පළවෙනි එකනේ. මේ පළවෙනි එක තමයි එතෙන් දෙන්නේ එතකොට. මේ පළවෙනි එක තමයි යෙදෙන්නේ. හොඳට මතක තියාගන්න. ඉතින් මේක යෙදෙන්නේ ඒක ඒ නිසා. හරි. මේකට මේ යෙදෙන්නේ ඒක නිසා. මොකද අවිද්‍යාව ඇතිකල්ලි තමයි අකුසල සංස්කාර ටික තියෙන්නේ එතකොට නේද? ඊළඟට බලන්න දැන් ඒක චිත්තක්ෂණිකයි. දැන් මෙන්න මේක බලන්න. ඒක වෙනස් වෙනවා. නේද? දැන් මේක බලන්න. මෙතන සංකාරපච්චය විඥානං කියනකොට සංකාර වෙන භවයක. විඥාන තවත් භවයක. එතකොට ඒකෙදි බලන්න එහෙනම් මෙතනදී එන්නේ මෙන්න මේක කියලා පැහැදිලි නේද? නේද? ඒක පැහැදිලි. එතකොට ඒක චිත්තක්ෂණිකව ගන්න පුළුවන් ටික තමයි. දැන් මෙතන මේ බලන්න මේ හැම එකටම එතකොට පළවෙනි ණය ක්‍රමයනේ. පළවෙනි ණය ක්‍රමයනේ. ඇයි? ඒ හැම තැනදීම ගන්නට පුළුවන් ඒක චිත්තක්ෂණිකව. එන්නේ එතකොට ඒ විදිහටයි. ඒක චිත්තක්ෂණිකව මෙතන චෝට්ටක් මේ මම වෙන ලකුණකින් එක දාන්නම්. ඒක චිත්තක්ෂණික වෙන ටික
මම දාන්නම් මේ රෝස පාට අකුරෙන් දම් පාට අකුරෙන් හොඳේ ඔන්න ඒක චිත්තක්ෂණික වෙනවා ටික හරි ඊළඟට බලන්න කොළ පාට අකුරෙන් දාන්නේ වෙන මේ විවිධ චිත්තක්ෂණ වශයෙන් එනකොට හොඳේ කොළ පාට අකුරෙන් දාන්නේ එන්නේ ටික බලන්න අන්න හරි මේක අර ටිකමනේ ඔන්න ඔය විදිහට එක තේරුණාද දන්නේ නැහැ. හරි දැන් මේ බලන්න මේ කියන්නේ ඒක චිත්තක්ෂණික වෙන ටික මොනවද? අවිද්‍යාව ඇතිකාලී සංස්කාර වේ කියන එකයි ඉමස්මි සති ඉදං හෝති. ඊළඟට මේක වෙනස් වෙනවානේ. සංකාරපච්චය විඥාන කියනකොට සංකාර වෙන භවයක එහෙම නැත්නම් සංකාර කියන කර්ම විඥාන කියනකොට විපාක. එතකොට වෙනස් නේ එතකොට. ආන්න එහෙමයි. හොඳේ. දැන් මෙන්න මේ ටික බලන්න එතකොට දැන් ප්‍රතිසන්දි ගත්තාට පස්සේ තියෙන ටිකනේ මේ ටික නේද? ඒක චිත්තක්ෂණිකව ගන්න පුළුවන් එතකොට. ඒක චිත්තක්ෂණිකව ගත්ත හැකි. දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ගන්නකොට ප්‍රතිසන්දි ගන්න මොහොත මුණත් ඕන නම් ගන්නට පුළුවන් ඔක්කොම ටික එකතු කරලා. නේද? ඒකේ ඇතුළත විභාග කිරීම තියෙනවා. නමුත් ගන්න පුළුවන්. දැන් වේදනාපච්චය තණ්හා කියනකොට අන්න බලන්න වෙනස් නේ එතකොට නේද? වේදනාපච්චය තණ්හා කියනකොට ඒක වෙනස් වෙනවා. මොකද හේතුව? ඒක අවස්ථා දෙකක්. වේදනා කියන විපාක අවස්ථාවක්, තණ්හා කියනකොට එතන කර්ම අවස්ථාවක්. එතකොට වෙනස් එතකොට. ඉතින් මෙන්න මේ ටික ඊළඟට ගත්තට පස්සේ අපි මෙන්න මේ බලන්න. ඔය දෙකයි. මේකයි. දැන් මේක වෙනස් වෙනවා එතකොට නේද? මේකට එනකොට වෙනස් වෙනවා මේ. එක වෙනස් වෙනවා. ඒක වෙනස් එතකොට. අර බෙදලා තියෙන ක්‍රමේ මතක තියාගන්න. එතකොට ඕක අපට ඉදිරියට වැදගත් වෙනවා. වැදගත් අපට විස්තර කරනකොට අපට වැදගත් වෙනවා. ඕක ඊළඟ පටිච්චසමුප්පාදයේ දිගට යනකොට වැදගත් වෙනවා. එදා අපි මේ වගේ ස්වරූප ටික කිව්වනේ මොන චිත්තචෛතසික රූප දෙන්නේ කියන එක අපි එදා තෝරලා දුන්නා පටිච්චසමුප්පාදයේ අංග 12 අරගෙන නේද? ඔබට මතක ඇති. මේ පාඩම් අර ඉස්සලා පාඩම් වාගේ ඉක්මනට යන්නේ නැහැ. අනේකේ තේරුමක් නැති නිසා. දැන් ඔන්න මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන එක ඔන්න පටිච්චසමුප්පාදයේ ගලප ගන්න ඔන්න ඔය විදිහටයි. ඉමස්මින් සති ඉදං හෝති කියන මේ ඇති කල්ලි මේ වේ කියන එකනේ ඔකේ තේරුම. ඒතර අවිද්‍යාව ඇති කල්ලි අකුසල සංස්කාර ටික වේ. හැබැයි ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. අකුසල මෙතන සංස්කාර ටික තියෙන අනිත් පැත්තේ තියෙන විඥාන. එතකොට සංකාර කියන කොටේ ටික කර්ම විඥාන කියන කොට එක විපාක. එතකොට අනේ නිසා තමයි ඒක අවස්ථා දෙකක්. එතකොට මේ ඇතිකල්ලි කියලා ගන්නට බෑ. මේ කර්මත් රැස් වෙන වෙලාවෙම විපාකත් එක පෙරපසු නොවේ නෑනේ. එතකොට මෙතන නම් කොහොමත්ම චුතියයි පටිසන්ධියයි අතර මේ ජීවත්ව ඉන්න කාලේ පස්සේ පටිසන්ධි ගන්න අවස්ථාවයි ගන්න එතකොට. ඒ අවස්ථාව ගන්න. එතකොට ඒ නිසා මෙතෙන්ට එනකොට කොහොමත්ම ඔන්න ඔය විදිහට මතක තියා ගන්නට ඕනෑක පැහැදිලිව නිරවුල්ව බැරලාත් ඔතන මොනවා හරි නොතේරුම් තැනක් තිබුණා නම් අපට නෝට් එකක් දාන්න අපි විස්තර කරලා දෙන්නම්. නෝට් එකක් දාන්න. මොකද මට ආයෝක විස්තර කරන්න එකින් එකට අරගෙන ඉතින් ඔය ඉස්සෙල්ලා පාඩම් පටන් ගන්න දවසෙත් ඔක විස්තර කරානේ. මේ තවත් තේරුන්නේ නැත්නම් නෝට් එකක් දාන්න ඊළඟ දවසේ නැවත වතාවක් අපි එකට අවධානය යොමු කරන්න. මොකද ඔබව ගෙනියන්න මිසක අපට වේගෙන් යන්න මොකක්වත් එහෙම අවශ්‍යතාවක් නෙවෙයි තියෙන්නේ. ඔබ මේකත් එක්ක ඒකට ඉදිරියට ඇරයි යන්න තමයි අපට අවශ්‍යතාව තියෙන්නේ. ඔන්න ඔය ටික කීව එතකොට මේ ඉපදීමෙන් මේ උපදින්නේ කියලා ඒ විදිහට එනවා. ඒක එතකොට මේ ඉපදීමෙන් මේ උපදින්නේ කියන එක යෙදෙන්නේ කොතැනද? සංකාරපච්චය විඥානං කියන තැනටයි. ඊළඟට වේදනාපච්චය තණ්හා කියන තැනටයි. ඊළඟට භවපච්චය ජාති කියන තැනටයි.
අපි බලන්න ඔය ටික දක්වලා තියෙන ඒ ටික නේද? පැහැදිලි නේද එතකොට? ඒ ටික තමයි දක්වලා තියෙන්නේ එතකොට. එතකොට මේ ඇති කල්හි මේ වේ කියනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කොටසයි විඥාන පත්‍ය නාම රූපං කියන කොටසයි නාම රූප පත්‍ය සලආයතනං කියන කොටසයි සලආයතන පත්‍ය පස්සෝ කියන කොටසයි පස්ස පත්‍ය වේදනා කියන කොටසයි මේ ඇති කල්හි මේ වේ ආය තණ්හා පත්‍ය උපාදානං කියන කොටසයි උපාදාන පත්‍ය භව කියන කොටසයි මේ ඇති කල්හි මේ වේ ඒක චිත්තක්ෂණිකව ගන්නට පුළුවන් වෙනස්කම් ඇතුලේ තියෙනවා හඳුන්වා දීම නමුත් ගන්නට පුළුවන්. ඊළඟට මේ ඉපදීමෙන් මේ උපදින්නේ කියනකොට අන්න ඒකේ තියෙන අතරක්. ඒක තමයි එන්නේ සංකාර පත්‍ය විඥානං කියන එකයි වේදනා පත්‍ය තණ්හා කියන එකයි භව පත්‍ය ජාති කියන එකයි. ආන්නේ දෙක ගලප ගන්න මම ඒකයි අංක දාලා තියෙන්නේ. පළවෙනි එක අංක 1 දාලා තියෙන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන එකට. රෝම ඉලක්කම් අංක 2 දාලා තියෙන්නේ මේ ඇති වීමෙන් මේ වන්නේය. ඒක නානා චිත්තක්ෂණිකයි. මේ ඇති කල්හි මේ වේ කියන එක ඒක චිත්තක්ෂණික වැඩ කරන ධර්මතා උපදින ධර්මතා සංකත ධර්ම නියාමයේ මෙයින් දැක්වෙන්නේ කියලා කියන සංකත ධර්ම නියාමය පටිච්ච පලං සමුප්පජ්ජති ඒතස්මාති පටිච්චසමුප්පාදෝ යම් කිසි උපකාරක ධර්මයක් මුල් කරගෙන මෙන්න මේ ඵලය හට ගන්නවා ඒ අර්ථයෙන් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේන් යම් කිසි ඵලයක් හට ගන්නවා. අන්න ඒ ක්‍රමයට අනේක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. එතකොට හට ගන්නවා කියන එක මේ ඇති කල්ලි මේ වේ කියන එකත් මේ ඉපදීමෙන් මේ වන්නේය කියන එකත් දෙකම එකට ඇතුළත් වෙනවා. දෙකම එකට ඇතුළත් වෙනවා. මේ ඇති කල්ලි මේ වේ කියවත් මේ ඇති කල්ලි කියන්නේ හේතුව මේ වේ මේ උපදී ඵලය මේ ඉපදීමෙන් කියනකොට ඒ හේතුව මේ උපදින්නේය මේ ඉපදීමෙන් මේ උපදින්නේය අසවල් දේ ඉපදීමෙන් අසවල් දේ උපදින්නේය ඒ කියන්නේ හේතුවයි ඵලයයි ඔන්න ඔය පටිච්චසමුප්පාදයේ පිළිබඳ ඔය ටික කියලා හේතුඵල ධර්ම චක්‍රය පටිච්චසමුප්පාද ක්‍රමයයි බව මේකෙන් අවබෝධ කරගන්න කියලා කියනවා. අර අතීතේ හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං කියන්නේ ඕක තමයි. ප ဋ ාණ ණයෝපන ආහච්ච පච්චයට්ටිති මාරබ්බ පෞච්චති කියලා කියනවා. ප ဋ ාණ ක්‍රමය කියලා කියන්නේ ආහච්ච කියන්නේ වැඩි සම්බන්ධ වී හේතු වී ආහච්ච පච්චයට්ටිති සම්බන්ධ වී හේතුව සම්බන්ධ වී හට ගැනීම මුල් කරගෙන ඒ අරභය කියනු ලැබේ කියලා කියනවා. මේ ප්‍රත්‍ය මුල් කරගෙන එතකොට ඒකට හරි එක ප්‍රත්‍ය හරි විස්තරයි. ඒ ක්‍රමය ප ဋ ාණ ණය තේරෝ පරිදි කියලා කියන ප ဋ ාණ ණය වනායි ආහච්ච පච්චයට්ටිති ආරභය කියනු ලැබේ කියලා කියනවා. ආහච්ච පච්චයට්ටිතිය කියලා කියන්නේ මොකද්ද? විශේෂ ප්‍රත්‍යයකින් යම් කිසි ප්‍රත්‍යෝත්පන්නයක් ඵලයක් හට ගැනීමට උපකාර වෙනවා නම් අන්නේ ක්‍රම විශේෂ කියලා කියවනේ විශේෂ ප්‍රත්‍යක් මුල් කරගෙන. ඒ කියන්නේ අර පටිච්චසමුප්පාද ක්‍රමයට වඩා විශේෂ කරනවා එතකොට. ඒ කියන්නේ ඒක පුළුල් විග්‍රහයක් එතකොට. පුළුල් විග්‍රහයක් එතකොට ඊට වඩා පුළුල් විග්‍රහයක්. බලන්න අවිද්‍යාවෙන් සංස්කාර වේ යනු පටිච්චසමුප්පාදයි අවිද්‍යාවෙන් සංස්කාර වේ යනු පටිච්චසමුප්පාදයි අවිද්‍යාවෙන් සංස්කාර වීමට අවිද්‍යාව කරන කොටගෙන සංස්කාර ඇතිවීමට හේතු ආරම්මන අධිපති ආදී සෝවිසි ප්‍රත්‍යයන් අතුරින් කවර ප්‍රත්‍ය ඇතිවිය යුතුද? අන්න ඒක දක්වන ක්‍රමයට කියනවා ප ဋ ාණ ණය ක්‍රමය. ඒ කියන්නේ නානප්පකාරාණි ඨානානි පච්චයා එත්තාති ප ဋ ාණං. ඒ කියන්නේ යම්කිසි ඵලයකට උපකාරක වෙන හේතු ධර්ම ගොඩක් තියෙනවා නම් අන්න ඒ සියල්ල දක්වන ක්‍රමය තමයි ප ဋ ාණ ක්‍රමය. නානප්පකාරාණි ඨානානි ඨාන කියලා කියන්නේ හේතුව. අර ඨාන කෞශල්‍ය ඥානය කියන්නේ ඨාන කෞශල්‍ය ඥානය කියනකොට මොකක්ද කියන්නේ? යම් කිසි ඵලයකට හේතු වෙනවා නම් යම් කාරණයක් ඨාන. යම් ඵලයකට හේතු වෙන්නේ නැත්නම් අට්ඨාන. එතකොට ආන්නෙමයි.
ඨානාඨාන කෞශල්‍යයක් ඥානය. එතකොට මෙතන ඨාන කියලා කියන්නේ හේතු. නොඑක ආකාරයේ හේතු ප්‍රත්‍ය මෙන්න මේ ප ဋ ාණය කියන එකේ තියෙන මේ විග්‍රහයේ එනිසා එකට ප ဋ ාණ ණය කියලා කියන ප ဋ ාණ ණය කියලා කියනවා. ඒ කියන්නේ සමන්ත ප ဋ ාණ ප්‍රකරණය. ඉතින් ඕකේ දැන් අපි සාමාන්‍යයෙන් පොඩි නිදසුනක් මම කියන්නම් පුළුවන් නම් අල්ලගන්න. මම මෙහෙම කිව්වොත් එහෙම. එක ගොඩාක් සීරියස්ව ගන්නට එපා. දල වශයෙන් මම මේ කියන්නේ ඕක එනකොට දැන් බලන්න අවිද්‍යාව හේතු කොටගෙන අර ඵලය ලැබෙනවා කියන්නේ සංස්කාර කියන එක නේද? ඒතර මේක ප්‍රත්‍ය නේද? මේක ඒක ප්‍රත්‍යෝත්පන්නය. ප්‍රත්‍යෝත්පන්නය. නැත්තම් තව විදිහට ගන්නවා නම් මේක හේතුව. මේක මෙහෙන් දාමුකෝ. හරියට දැම්මොත් බෝඩ් එකේ පේන්නේ නැති නිසා හොඳේ. ඵලය. තමයි. එතකොට අවිද්‍යාව සංස්කාර වලට ප්‍රත්‍ය වෙනවා. මේ කියන්නේ මේ ටික නේද? ඒ ටිකනේ. සංඛාරා කියලා කියන්නේ දැන් ඔබට පුළුවන් ද කියලා පොඩ්ඩක් දල වශයෙන් බලන්න මම නැත කියලා දෙන්නම් මෙහෙම. ඔය අවිද්‍යාව කියන මේ එකම හේතුව මුල් කරගෙන මෙන්න මේ කියන ඵල ධර්ම ටික ලැබෙනවා. සංස්කාර කියන. දැන් ඔබට හැකියාව තියෙනට ඕනේ නැත්නම් අපි ඉදිරියට ඉගෙන ගනිමු දැනට හැකියාව තියෙනවා තමා කියන්නේ ඇතම් කෙනෙකුට තියෙනට පුළුවන්. දැන් ඔතෙන්ද දැන් අවිද්‍යාව මේ සංස්කාර වලට ප්‍රත්‍ය වෙනවා. සංස්කාර කියන මේ චේතනා 29ට. අවිද්‍යාව එක එක ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. හොඳේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. සමස්තයටම එක එක විදිහට. හරි. දැන් අපට මේකේ අපි මෙහෙම හිතන ප ဋ ාණයට යනකොට කොහොමද කරන්නේ? ප ဋ ාණය මෙන්න මේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. මේ 24න් එකක් නෙවෙයි. මෙහෙන මොහයනේ ගත්තොත්. ප්‍රත්‍ය වෙන්නේ එකකින් නෙමෙයි එතකොට. ප්‍රත්‍ය වෙනවා එක එක ආකාරයෙන්. හේතු වශයෙන් උපකාර වෙනවා, ආරම්මන වශයෙන් උපකාර වෙනවා සංස්කාර ඇතිවීමට අවිද්‍යාව, අධිපති වශයෙන් උපකාර වෙනවා සංස්කාර ඇතිවීමට අවිද්‍යාව, ඊළඟට නෑ සංස්කාර ඇතිවීමට
දැන් මේකේ හේතු වශයෙන් ගත්තොත් එකනේ තියෙන්නේ එතකොට අවිද්‍යාවනේ. එතකොට අවිද්‍යාව පමණක් නෙමෙයි. හේතු වශයෙන් උපකාර වෙනවා කුසල හේතු පවා සංස්කාරවලට, ආරම්මන වශයෙන් උපකාර වෙනවා, ප්‍රධාන වශයෙන් උපකාර වෙනවා, අතරක්නාර පැවතීම් වශයෙන් උපකාර වෙනවා, එකට ඉපදීම් වශයෙන් උපකාර වෙනවා. අන්න ඒ විදිහට. එහෙම ගත්තාට පස්සේ 16ක් දැන් අතන අවිද්‍යාව එකම හේතුව කියලා දක්වනවා. හැබැයි ප්‍රත්‍ය 16ක් ප ဋ ාණ ක්‍රමයට යනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන ප්‍රත්‍ය 16ක් වැඩ කරනවා. හේතු ප්‍රත්‍ය තියෙනවා, අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන හේතු ප්‍රත්‍ය තියෙනවා, ආරම්මන ප්‍රත්‍ය තියෙනවා, අධිපති ප්‍රත්‍ය තියෙනවා, අනන්තර ප්‍රත්‍ය තියෙනවා, සමානන්තර ප්‍රත්‍ය තියෙනවා, සාජාත ප්‍රත්‍ය තියෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තියෙනවා, නිස්සය ප්‍රත්‍ය තියෙනවා, උපනිස්සය ප්‍රත්‍ය තියෙනවා, ආසේවන ප්‍රත්‍ය තියෙනවා, සම්පයුත්ත ප්‍රත්‍ය තියෙනවා, අත්ති ප්‍රත්‍ය තියෙනවා, නත්ති ප්‍රත්‍ය තියෙනවා, විගත ප්‍රත්‍ය තියෙනවා, අවිගත ප්‍රත්‍ය තියෙනවා. හරි බලන්න ගාන හදලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි තවත් දෙකක් තියෙනවා ඔකට 16ක් 4යිනේ ගත්තේ ඔව් දැනට ඔය ටික මතක තියාගන්න මට සාමාන්‍ය දල මතකේ නෙමම ගත්තේ ඔක ඒ විදිහට ප්‍රත්‍ය තියෙනවා හොඳේ පහළවද එකයි අඩු නේද එකක් මේ එකත් හරි 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 ඔන්න ඔය 16 හරි ඔය 16 කියන්නේ මොනවද ආරම්මන හේතු ප්‍රත්‍ය දැන් බලන්න ගාන හදලා නැත්නම් 16 තියෙද කියලා බලන්න ඕන හොඳේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි හරිනේ ඉදිරියට විස්තර වෙනවා පුළුවන් නම් දැන් තනියෙන් පොඩ්ඩක් ඕක කරන ගමන් බලන්න මේක කොහොමද දෙන්නේ එතකොට මේ යෙදෙන්නේ නැති ටික අනිත් පැත්තට තියෙනවානේ නොයෙදෙන ටික තියෙනවා එතකොට නොයෙදෙන ටික තමයි අනිත් ටික එතකොට මෙන්න මේ තියෙන මේවා යෙදෙන්නේ යෙදෙන්නේ හරි මේක යෙදෙන්නේ නැහැ යෙදෙන්නේ නැහැ යෙදෙන්නේ නැහැ යෙදෙන්නේ නැහැ යෙදෙන්නේ නැහැ යෙදෙන්නේ නැහැ අනිත් ටික යෙදෙනවා එතකොට අවිද්‍යාව සංස්කාර වලට ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව කියන පටිච්චසමුප්පාද ක්‍රමයට අවිද්‍යාව හේතු වෙනවා හැබැයි ප ဋ ාණයට යනකොට 16 ආකාරයකින් මෝහය වශයෙන් උපකාර වෙනවා අර චේතනා 29ට හැබැයි ප ဋ ාණයට යනකොට 16කින් අරක එක් ආකාරයකින් ගත්තා මේක 16කින් උපකාර වෙනවා 16ක් අන්න එකයි හොඳයි ඒක හරියට නිකන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් මේ මෙහෙම පොත අපි ඔය ඉස්සරත් කතා කරලා තියෙනවා නේද අපි ඔය ඉස්සර කතා කරලා තියෙනවා අපි කොහොමද පොත් මේ පොත් ගොඩ තියෙනවනේ මේ පොත් ගොඩ මෙහෙම තියෙනට උපකාර වෙලා තියෙනවා මේ ස්ටූල් එක නේද මේ ස්ටූල් එක උපකාරලා තියෙන මේ පොත් ගොඩ තියෙන ඒක හරියට ආන්න අවිද්‍යාවෙන් සංස්කාර අවිද්‍යාව උපකාරලා සංස්කාර හට ගන්නවා වාගේ එතකොට අර්ථව 16කින් ප ဋ ාණ ක්‍රමයට ප්‍රත්‍ය වෙනවා ඒක හරියට මේ පොත් ටික මේ කුඩ තියෙනට පොතේ බර බලපානවා ස්ටූල් එකේ හයිය බලපානවා ගුරුත්වාකර්ෂණය බලපානවා හරි මං අත හොම තියාගෙන හිටියොත් අත බලපානවා අපි කිය මේකේ පොඩක් ගම් පොඩ්ඩක් ගාලා අපි අලවලා තියෙනවා කියලා හොලන් කියනකොට එහෙනම් ගම් ටිකක් බලපානවා ඒතර පොත මෙහෙම තියෙන්නට විවිධ කාරණා බලපානවා එකක් නෙවෙයි හැබැයි
දැන් අරකේ ගත්තට පස්සේ සංස්කාර නැමැති ඵලයට අවිද්‍යාව ප්‍රධාන හේතුව පමණයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පොත තීබීමට මේ මේස් ස්ටූල් එක උපකාර වෙනවා වාගේ. ප ဋ ාණ ක්‍රමයට ගියාට පස්සේ අර කියන විවිධ කාරණා 16 ආකාරයකින් 16 ශක්ති 16ක් උපකාර වෙනවා. ශක්ති 16ක් උපකාර වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට මේක මේ අතරතුර අවිද්‍යාව පමණක් නෙවෙයි අවිද්‍යා ප්‍රත්‍ය පමණක් නෙමෙයි ඔය කියන ශක්ති 16ක් ඔය කියලා දුන්නේ එකයි උපකාර වෙනවා. ඔන්න ඔය ක්‍රමයට අනේකට තමයි ප ဋ ාණ ණය කියලා කිව්වේ. ඒක තමයි කි නානප්පකාරානි ඨානානි එත්තාති ප ဋ ාණ ණයෝ. එක ඵලයකට හේතු වෙන උපකාරක ධර්ම ගාක් තියෙනවා විවිධයි. ඒ ඔක්කොම දක්වන ක්‍රමය තමයි ප ဋ ාණ ක්‍රමය. එතකොට පටිච්චසමුප්පාදේ යම් ඵලයකට හේතු වෙන ප්‍රධාන සාධකයේ පමණයි දක්වන්නේ. ප ဋ ාණ ක්‍රමේ ප්‍රධාන අප්‍රධාන සියලු උපකාරක ධර්ම ටික යම් ඵලයකට හේතු වෙන දක්වනවා. ඉතින් ඔන්න ඔය පූර්විකාව ඉදිරිපත් කළේ මේක කියාගෙන යනකොට අපට මේක හිතේ රැව් පිළිරැව් දෙයි. එක මතුවේවි එයි ආන්න එකයි මතක් කළේ. හොඳයි. ඔන්න දැන් අපි කෙලිම පාඩමට එනවා. නමුත් අද කාලේ නෑ යන්තමට අපි කියලා ඊළඟ දවසට ඉතුරු කරමු. මොකද ඔය පූර්විකාව නැතුව යන එක මට හිතෙනවා මදි කියලා. දැන් ඔබට දල වශයෙන් අදහසක් තියෙනවානේ. පටිච්චසමුප්පාද ක්‍රමයයි ප ဋ ාණ ක්‍රමයයි මෙහෙමයි කියලා යම් දල අදහසක් හිතේ තියාගන්න ඔය මං කියලා දුන්නු ටික ප්‍රමාණවත් වෙනවනේ. ඔන්න බලන්න එතකොට ඔය මේ ටික නම් මං ඉතින් අමුතුවෙන් කියවන්න ඕනේ නෑනේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන්නේ යන ආදි වශයෙන්. මෙසේ මේ දුක්ඛ ස්කන්ධයගේ සම්භවය කියන්නේ හට ගැනීම වෙනවා. ඔක තමයි පටිච්චසමුප්පාද ක්‍රමය. එතකොට අපට දැන් ඊළඟ ක්‍රමයක් කියන මෙන්න මේ ටිකත් ඊළඟ දවසේ මතක තියාගෙන එන්න. එහෙම වුණොත් ඔබට සාර්ථකව යන්නට පුළුවන්. මෙන්න මේ ටිකත් ඊළඟ දවසේ එනකොට මතක තියාගෙන එන්න. පටිච්චසමුප්පාදයේ පිළිබඳව තියෙන මෙන්න මේ කාරණා ටික. ඔය ටිකත් මතක තියාගෙන ආවත් පටිච්චසමුප්පාදය ඉදිරියට යනකොට ලේසි වෙයි. ඔය ටික එතකොට 7ක් තියෙනවානේ. අද්ද 3යි, අංග 12යි, ආකාර 20යි, සංධි 3යි, සංක්ෂේප 4යි, වට්ට 3යි, මුල් 2යි. ඒ ගැන අපි ඊළඟ දවසට කතා කරමු. එතකොට දල වශයෙන් අපි ගත්තොත් එහෙම ඉතින් ඕක ඉතින් අමාරු දෙයක් නෙවෙයි. අතමතර ආධුනික කෙනෙකුට අමාරුවක් වාගේ දැනෙයි. මේකේ කියනවා අද්ද 3යි.
අද්ද කියන එකේ තේරුම කාලය. පටිච්චසමුප්පාද කාල තුනකට බෙදන්නට පුළුවන්. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල කියලා බෙදන්නට පුළුවන්. හැබැයි අතීත කාලයටත් ඔය අංග 12ම දාන්න පුළුවන්. වර්තමාන කාලයටත් ඔය 12ම දාන්නත් පුළුවන්. අනාගත කාලයටත් 12ම දාන්නත් පුළුවන්. නමුත් විග්‍රහ කිරීමේ, තේරුම් කරවීමේ පහසු උදෙසා අපි කාල තුනට දාගන්නවා. එතකොට අවිජ්ජා සංකාර අතීතය විදිහට ගන්නවා. අතීතේවයි. හොඳේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව එයට වර්තමාන විදිහට ගන්නවා. ජාති ජරා මරණ අනාගත ඒවා විදිහට ගන්නවා. වගේ ලොකෝ විග්‍රහයක් තියෙනවා. ඒ විදිහට ගත්තට පස්සේ කාල තුනට බෙදෙන්නේ එහෙමයි. පටිච්චසමුප්පාදයේ කාල තුනට බෙදෙන්නේ එහෙමයි. අද්ද කියන එකේ තේරුම මතක කාලය. ඊළඟට ඔය තියෙන පල්ලේ අනාගත අද්ද ආදී වශයෙන්, අතීත අද්ද ආදී වශයෙන් ඒ විදිහට අංග 12යි. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඒ විදිහට තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා තියෙනවා. නමුත් ජරා මරණ ගන්නකොට ඒකට ඒ ටික ඇතුළත් වෙනවා සහ ජරා මරණ ආදී කියලා කෙනෙක් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාම තමයි. ඒකත් මතක තියාගන්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියනකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාම තමයි. ඉතින් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියනකොට ඒක තුල ඉතින් අර අපි ගත්තොත් එම ශෝක කියනකොට ද්වේෂය ඒ විදිහට දක්වන්නට නම් බැරිකමක් තියෙනවා තමයි. ඒ විදිහට දක්වන්නට බෑ. නමුත් ජරා මරණ මුච්ඡාය පීලිතානම් අභින්නසෝ ආසවානං සමුප්පාදා අවිජ්ජාච පවඩ්ඩති කියලා කියනවනේ. එතකොට ඉතින් අර ප්‍රධාන ටිකන මෙතන ගත්තේ එකයි හොඳේ. නමුත් අරව අතුරු ප්‍රතිඵල නිස්සන්ද ඵල විදිහටනේ ගන්නෙ. ජරා මරණ ප්‍රධානයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා කියන නිස්සන්ද ඵල කියලා කියන්නේ. ඒ කියන්නේ අතුරු ප්‍රතිඵල ගලාගෙන යන ප්‍රධාන ඵලයේ ගලා යෑමෙන් සිද්ධ වෙන ඒවා විදිහට තමයි ගන්න. එතකොට ජරා මරණ දෙකේ අතුරු ප්‍රතිඵල විදිහට තමයි ගන්නෙ. එතකොට අංග 12 අන්න එහෙමයි යෙදෙන්නේ. ඊළඟට ගත්තට පස්සේ ආකාර 20 කියනකොට අවිජ්ජා සංකාර කියලා කියනකොට ඒත් එක්ක අනිවාර්යයෙන්ම තණ්හා උපාදාන භව තියෙනවා. කාල තුනට බෙදුවාට අවිජ්ජා සංකාර කියන දෙක අතීත කියලා වර්තමාන හේතු වල තියෙන තණ්හා උපාදාන භවත් ඒකට ඇතුළත් වෙනවා. එතකොට 5යි. වර්තමානයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එතන 5යි. ඊළඟට තණ්හාවනේ තියෙන තණ්හා උපාදාන භවනේ. අවිජ්ජා සංකාර තියෙන තැන තණ්හා උපාදාන භව තියෙනාseම තණ්හා උපාදාන භව කියන තැන අවිජ්ජා සංකාරات තියෙනවා. එතකොට තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර වර්තමාන හේතු 5. ජරා මරණ කියන එක ජාති ජරා මරණ කියලා කියන්නේ මං ඉස්සරලත් කීවා විඥාන නාම රූප සලආයතනම තමයි. ඒ ටික තියෙනවා අනාගත ඵල. අතීත හේතු වර්තමාන ඵල, වර්තමාන හේතු අනාගත ඵල. අතීත හේතු 5යි අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. වර්තමාන ඵල 5යි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. වර්තමාන හේතු 5යි තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර. අනාගත ඵල 5යි ජාති ජරා මරණ හේවත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. 5 4 20යි. 5 4 20යි. ඒ ටික තමයි ආකාර 20 කියලා කියන්නේ. සංදි 3යි. සංකාර විඥාන අතර එක සංදියයි හේතුඵල සංදිය. වේදනා තණ්හා අතර තවත් සංදියක් ඵල හේතු සංදිය. භව ජාති අතර තව සංදියයි හේතුඵල සංදියක්. ඉදිරියට තව ගොඩක් විස්තර කරනවා. හොඳේ මේ දාල හඳුන්වා දීමක් සමරි එකක් මේ දෙන්නේ. එතකොට ඊළඟට එතකොට ඒ සංදි 3ක් කියනකොට සංක්ෂේප 4ක් තියෙන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තෙම නැහැ නේද? අපි ගත්තොත් දැන්
සන්ධි 3යි කිව්ව සංක්ෂේප 4ක් තියෙන්නට ඕනේනේ නේද? දැන් අපි කියනකො මෙන්න ඔන්න ඔහම එකක් තියෙනවා. හරි? දැන් මෙතන අපි සන්ධි කරනවා ඕනේ. මෙහෙම කළා සන්ධි කරනවා. හරි? ඔන්න තවත් දැන් ඔන්න එතකොට කෑලි 2යි සන්ධි 1යි. දැන් මේකටත් අපිට තවත් එකට සම්බන්ධ කරන්න වෙනවනේ. එතකොට තවත් සන්ධියක් එනවා. සන්ධි 2යි කෑලි 3යි. එතකොට තවත් කෑල්ලක් තියෙනවා. ඒකටත් මෙහෙම සන්ධි කරන්න වෙනවනේ. එතකොට සන්ධි 3යි කෑලි 4යි සංක්ෂේප 4යි කියවනේ නේද? ඒක එහෙම තමයි එන්නේ එතකොට. මේ සන්ධියක් නේ එතකොට නේ සන්ධියක්. මෙතන සන්ධියක් නේද? මෙතන සන්ධියක්, මෙතන සන්ධියක්, මෙතන සන්ධියක්, මෙතන සන්ධියක්. නේද? සන්ධිනේ එතකොට තියෙන්නේ සන්ධි. ඒකේ පොඩි වැරද්දීමක් වුණාද? කෑලි 4යි නේද? කෑලි 4ක් ගම අපි ආයෙ පාරක් අඳිමු නේද? ඉතල කෑලි 4 අඳිමු. Novin. ඔයා හරිනේ. සන්ධි 3යිනේ. ගැට ගහන්න මේ ටිකේ එතකොට නේද? මෙතන ගැට ගැහිමක් වෙනවනේ මෙහෙම ගැට ගැහිමක්. මෙතන ගැට ගහලා. මෙතන ගැට ගහලා. එතකොට මේ කෑලි 4යි සංක්ෂේප 4යි සන්ධි 3යි. හරිනේ එතකොට. සංක්ෂේප 4 කීවේ අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර ජාති ජරා මරණ කියන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. හරි? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ඒ ටික ඊළඟට සංක්ෂේප 4යි වට්ට 3යි. කම්ම වට්ට, විපාක වට්ට, කිලේශ වට්ට. කම්ම වට්ට කියන්නේ සංකාර භව. විපාක වට්ට කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. සහ ජාති ජරා මරණ. විපාක වට්ට. කිලේශ වට්ට කියන්නේ අවිජ්ජා තණ්හා උපාදාන. අවිජ්ජා තණ්හා උපාදාන. ඉදිරියට තව විස්තර වෙනවා හොඳේ. ඊළඟට මුල් දෙකයි. අවිද්‍යාවයි තණ්හාවයි. ඒක තමයි මුල් දෙක. මොඩකම නිසා එන්නේ ලෝභකම නිසා යන්නේ කියලා අර මේක ඉදිරියට විස්තර වෙන්නේ. එහෙනම් මං හිතන්නේ ওই ටික හෙට ඊළඟ දවසේ එනකොට හොඳට ප්‍රගුණ කරගෙන එන්න. අර මුල් පාඩම් වල තරම්වත් අඩුවක් නම් තියාගන්නට එපා යන්න බෑ ඉස්සරහට. යන්න බෑ ඉස්සරහට. ඒතකොට මෙන්න මේ කියන අපි 7ක් කියවනේ 7 පිළිබඳව හොඳට ප්‍රගුණ කරගෙන ඊළඟ දවසේදී එන්න. නැත්තම් අපි ඔබ නිකන් මහන්සි අපරාධයක් කරනවා. මොකද කට්ටිය හරිය කැමතිනේ ප ဋ ාණ ඉගෙන ගන්න කියලා. අපි බලමු ඉතින් පුළුවන් ප්‍රමාණයක් ඉගෙන ගන්න. ඉතින් නමුත් ඒක ඉගෙන ගන්න යනකොට මේ මූලික දැනුම අවශ්‍ය කරනවා. එහෙමනම් අද වැඩසටහන સમાપ્ત කරන්න විනාඩි කිහිපයකට වැඩිපුර ගියා පටන් ගැනීමට පුංචි ඩිලේ එකක් වෙච්ච නිසා. එහෙනම් අදට වැඩසටහන સમાપ્તයි. හැමදිනටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය වේවා. මේ ඔබ දරන ධර්මමය උත්සාහය අහිංසක උත්සාහය මේ වදුරු සහිත කාලයක නමුත් මේ ධර්මයත් එක්ක තමයි ඔබ එකතු වෙන්නේ. ඔබට සියලු කරදර බාධා දුක් දුම්නස් වලින් ඈතර වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන නිවීම දක්වා මේ දරන උත්සාහය සසරටත් පුරුදුතාවක් වශයෙන් පිහිටලා ප්‍රාර්ථනීය බෝධියෙන් ධර්මාවබෝධය දක්වා
ධර්මඥානය භාවනාඥානය දක්වා දියුණු කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් වැඩසටහනේ සමාප්තිය හැම දිනාටම සැනසුම වේවා.